මේ උතුම් වූ ධර්මදේශනය උදා වූ නව වසර වෙනුවෙන් ගෞරවනීය දේශකයාණන් වහන්සේ විසින් ශ්‍රාවක ඔබ සැමට පිරිනැමෙන තිලිනයකි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නක්කත්තං පාතිමානේතං අතෝ බාලා උපජ්ජගා අතෝ අත්තස්සනක් කත් කිංකරිස්සන්ති තාරකාති. මෙම මොහොත ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහැවතුනි, පවතින තත්ත්වයන් යටතේ ඔබ මේ ගත කරන්නේ අවුරුද්දක අවසාන දවස. සමහරට අවසාන නැකත වෙන්නත් පුළුවන්. තවත් ටිකක් වෙලා යනකොට නැකටක් නැති කාලයක් එනවා. වචනෙන් ඔබ ඒක අහලා ඇති නොනගතේ කියලා. කොහොමද ඒක වෙන්නේ? හිරු වටා පෘථිවිය භ්‍රමණය වෙන රවුමක් දවස් 365ක් තිස්සේ. ඒක එක තැනකින් නවත්තලා ආයෙ පටන් ගන්න තැනට තමයි අවුරුද්දක් ගත කරනවා කියලා. ජනවාරියට ගත්තත් ඒක එතන තියෙන තැනලා ගන්න පුළුවනි. අප්‍රේල් 13 වෙනිදා 14ට ගත්තත් ගන්න පුළුවනි. එක එක රටවලට වෙනස් වෙන්න පුළුවනි. මේ යන අතරේ මේ පෘථිවිය තමන් වටේ රවුමක් කරකිනවා. එතකොට ඒකට ගත වෙන කාලය පැය 24ක් වෙනවා. එතකොට හිරුට මුහුණ දෙන උදාව නැත්නම් පෘථිවියට හිරු එළිය වැටෙන පැත්ත හදාගෙන මිනිසා විසින් සකස් කරගත්ත ශාස්ත්‍රයක් තියෙනවා. දවස නැකත් 27කට බෙදලා අස්සිද බෙරණ කැතින්නේ රෙහෙනත මුව සිරස කියලා තව එහාට. මේ ඕනෑම වෙලාවක දරුවෙක් උපදිනකොට නැකතක් තියෙනවා කියන්නේ ඒ ඉරුදා වෙන වෙලාවේ නැකතක් තියෙනවා. මෙහෙම 24 බෙදාන ගියාම දවස් 365 අන්තිමට ඉතුරු වෙනවා ටිකක් බෙදා ගන්න බැරුව. ඒක තමයි 13යි 14යි අතරට නොනගතයක් දාලා ආයෙ අලුතෙන් පටන් ගන්නෙ. ඉතින් මේ පවතින තත්ත්වයන් යටතේ ඔබත් කිසියම් ආකාරයක අවුරුදු චාරිත්‍ර වලට හුරු වෙමින් ලෑස්ති වෙමින් ඉන්නවා ඇති. ඒ නිසා මම මේ අවුරුද්ද ගැනම කතා කරන්න රන් නෙවෙයි, නමුත් අවුරුදු බණක් කියන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් මේක ලෞකික ශාස්ත්‍රයක්. ඒක යම් සත්‍යතාවයක් නැත්තේ නැහැ. ඒ නිසානේ සූර්යග්‍රහණ ආරම්භ වෙන ආකාරය අවසන් වෙන ආකාරය ආදී මේවා කල්ැතුව කියන්න පුළුවන්කමක් තියෙන්නේ ගණිත ශාස්ත්‍රයක් නිසා. නමුත් ඒ ලෝකෝත්තර ශාස්ත්‍රයක් නෙවෙයි. ඊට වඩා ලෝකෝත්තර වූ ශාස්ත්‍රයක් තමයි බුදුන් වහන්සේ කියන්නේ. නමුත් වර්තමාන සමාජයේ අවුරුදු 700ක් තිස්සේ මේ බුදුදහමේ ලෝකෝත්තරත්වය නොසලකා හැරීම නිසා ඒ ආගමික වයින්වට නැකත් ඇදහිීමට, දෙවියන් ඇදහිීමට සහ නොඑක් ඇදහිීම් වලට සමාජය පුරු වෙලා ඉන්නවා. නිසා ඔන්න වෙසක් උත්සවෙත් තියෙනවා, ජනවාරිත් තියෙනවා, අවුරුදුත් තියෙනවා. එහෙමයි හැම දෙයක්ම සමරන්නට පුරුදු වෙලා තිබෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අවසන් කිරීම. අවුරුද්ද අවසන් කරනවා, වැඩ නවත්තනවා, ලිපත් නිමාඩු දෙනවා, ආය අලුතෙන් පටන් ගන්නවා. අලුත් ආරම්භයකදී අලුතින් හිතාමතා යමක් කරන්න, අලුත් ආරම්භයක් ගන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවනි මේක. ඒ ගැන කතා කරන්නයි මම කල්පනා කරන්නේ. මේ චාරිත්‍ර සමග වැඳී පවතිනා වූ යහපත් ආචාර ධර්ම ගොඩක් තියෙනවා. ඒවා කිසිවක් අපි විවේචනය කරන්න හෝ වැරදි කියන්නේ නැහැ. මොකද වෙලාවට වැඩ කරන එකේ වරදක් නැහැ. මව්පියන් බලන්ට ගියේ නැත්නම් යන්නේකේ වරදක් නැහැ. ගෙවල් අලුත් වැඩියා කරගන්න එකේ වරදක් නැහැ. අලුත් ඇඳුම් ගන්න එකේ වරදක් නැහැ. වැඩිහිටියන් සමා කරගන්න එකේ වරදක් නැහැ. ඒ වගේම මේ ජීවිතය අපි ගත කර තිබෙන නිසා ළමා කාලේ සම්බන්ධ වඩාත් මේක අගයකට තව තියෙන දරුවන්ට. දරුවන්ගේ නම් විශේෂයෙන් සතුටක් වශයෙන් පවතිනවා සහ දරුවන් වෙනුවෙන් වෙන් වුණා වගේ පේනවා. ඒ වගේම අදාළ ක්‍රීඩා තරඟ සියල්ලත් ලෞකික සාමාන්‍ය සතුට ජනිත වෙන ආකාරයෙන් තමයි සකස් වෙලා තිබෙන්නේ. බොහෝ විට ඔය
මාස් කන්නේ අස්සන්න නෙලා ගත්තයින් පස්සේ ඊළඟ කන්න ආරම්භ වෙන්න පෙර ටිකක් නිවාඩුව ගත කරන අය අං ඇදීම හරි පොරපොල් ගැසීම හරි ගම්මඩු හරි ඔය නොකුත් මේ වගේ දේවල් තියෙනවා තවත් ඔයාලට අදාළ සොකරි නාඩගම් මෙහෙම කියලා ඒ උත්සව සමයක් ඉතින් මෙහිදී පරණ වැඩ නවත්තලා අලුතෙන් එනකොට ඉතින් වෙලාවට ලිපගිනි මලවන්න ආහාර අනුභව කරන්න වැඩ අල්ලන මේක කාරණා ඉදලා තියෙනවා. ඉතින් ඒවට නැකතට කරනවා. හැබැයි ඉතින් මේ හරියටම නැකතට කරනවා කරායි කියලා හෝ නොකලයි කියලා මේක සිදු වෙන වෙනසකුත් මම දකින්නේ අනිත් අයට. ලංකාවේ එක විශ්වාස කරන අය කරනවා නොකරන අය කරන්නේ නැහැ. ලෝකේ ওই නැකතට වැඩ කරන අය නැතුව ඇති සමහර විට නක්ෂත්‍රයේ ඔය විදිහට භාවිතා කරන්නේ නැත්නම්. එයා ජීවත් වෙනවා ඔබත් ජීවත් වෙනවා. මේ ආශ්‍රයෙන්ම ඊට පස්සේ අපේ ගණිත ශාස්ත්‍රය අනුව ඔබේ ජීවිතවලටත් නිවසට ගෙවදින්ට ගිනි මොලවන්ට මංගල නැකත් තියන්ට මං ආරාධනා කරන්න මගුල් වලටත් නැකත් ගන්නවා. කරන නිසා කරනවා ඇරෙන්න ඊට එහාට මේ පිළිබඳව බහුතරයකට මම දන්නේ අවබෝධයක් තියෙනවායි කියලා. ඒක කළාම හරියට නැකතරකොට සියල්ල හරියට සිදු වෙයි කියලා තමයි කල්පනා කරන්නේ. මම නම් දන්නේ ඒක පුංචි දෙයක් විතරයි. හරියට සිදු කරන්න තව බොහෝම දේවල් තියෙනවා. කොහොමදත් ඉතින් මම දකින්නේ අවසානයක් සනිටුහන් වෙන නිසා සහ ආරම්භයක් ඇති වෙන නිසා. නව ආරම්භයේ නව අදිෂ්ඨානයකින් යුක්ත ලෞකික මාර්ගයට වඩා ලෝකෝත්තර මාර්ගයේ පැත්තට යන්නට අදිෂ්ඨානයක් කරගන්නවා එහෙමනම් ඒක වටිනවයි කියලායි මම හිතන්නේ. මේ ගාථාව මම ගත්තේ ජාතක පොතේ නක්කත ජාතකයෙන්. මේ කතාව පොඩියට කියලා ඉන්න වෙනවා. මේ කතාව නෙමෙයි මගේ බණ. එතනින් එහා පැත්තට බුදුන් වහන්සේ වදාළ දේ පැහැදිලි කරන්නයි මේ යන්නේ. ඒකේ සඳහන් වෙනවා තරුණෙක් පනාලියක් බලන්න ගියයි කියලා. ගිහින් පිළිබඳ සුදුසුයි කියලා තෝරාගෙන ඈට මම කැඳවාගෙන යාම සඳහා එන දිනේ නියම කරලා ගෙදර එනවා. ගෙදර ඇවිත් ඔහු නැකතක් බලන්න යනවා. ඒ වැඩේ කරගන්න. නැකත්කරු කල්පනා කරනවා වැඩේ සුද්ධ කරන දිනයක් නියම කරන මගෙන් නැකත් ඉල්ලන්න එන්න කියලා දිනේ පහුවෙච්ච නැකතක් දෙනවා. ඒ නැකත භාවිතා කරන මේ මිනිස්සයා එහෙනම් ඉස්සර වෙලා යන්න හොඳ නැහැ කියලා මනමාලි ගේන්න අදාළ දිනෙට යන්නේ නැහැ. ගෙදර අය බලන් ඉඳලා මනමාලිට එන්නේ නැති නිසා වෙනත් කෙනෙකුට බඳලා දෙනවා. බහු නැකතට යනවා. දවස් කීපයකට පස්සේ ගහා මනමාලිය නැහැ. තවත් කෙනෙකුට බඳලා දීලා. මෙන්න මේ සිද්ධිය මුල් කොටගෙන බුදුන් වහන්සේ වදාහරනවා නක්කත්තම් පාතිමානේතං අත්තෝ බාලා උපජ්ජගා. නැකතක් වෙනතුරු බලන් ඉන්නවලු අනුවන තැනැත්තෝ බාලයෝ. අත්තෝ අත්තස්ස නක්කත්ත. ඔය අත්තෝ අත්තස්ස කියන එක මම ගැඹුරට ගන්නවා දැනට. යමක් කරන්න ඕන නම් ඒක කරන එකයි නැකත. අර ඕකට සකස් කරලා තිබෙන්නේ ඔය මේ මේස වෘෂව මෙතන කටක කියලා ඔය අහසේ තියෙන තරු මණ්ඩල වලට ඉරි ගහලා නම් ටිකක් තියලානේ. ඔව් අපි අරන තරු දන්නෙත් නැහැ වෙන දවුන්නෙත් නැතුව ඇති කවුරු හරි. එතන අපි හදපු දෙයක් ඒක. මිනිසාගේ මොනෝලෙන් හදපු ශාස්ත්‍රයක්. එතකොට බුදුන් වහන්සේ හදාන්නේ ඉතින් වැඩේ කරන එක කරුණාම නැකත් මොනවා කරන්නද කියලා. තවත් ටිකක් එහාට ගත්තොත් එහෙම මේ ශාස්ත්‍රයේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තිරස්චීන විද්‍යාගණයට ඇතුළත් කරලා තිබෙනවා. එතුමන්ගේ පියාණන් යටතේ ඉන්න කාලේ එතුමන් සමහර විට අර තියෙන්නේ අකුරු කියවීම ආදී නැකත් කරයි කියලා. හැබැයි අපි දකින්නේ නැහැ සිද්ධාර්ථ කුමාරයාගේ ගිහිගෙයින් නික්මන තැන් පටන් මම දකුණු කකුල පෙරට තියලා යන්න ඕනේ. නැකතක් බලලා යන්න ඕන. මම කෙස් කපන්න ඕන මේ නැකතට. මම බුද්ධත්වයටපත් වෙන්න මේ ගහමුල වාඩි වෙන්න ඕන මේ නැකතට කියලා. එදයින් එහා පැත්තට බුද්ධ චරිතය සම්බන්ධයෙන් කිසිම නැකතක් පාවිච්චි කළයි කියලා මම දකින්නේ නැහැ. මටත් පැවිද්දට හෝ මගේ ශිෂ්‍යයින්ගේ පැවිද්දට ඔය කියන නැකත් එහෙම කවදාවත් බැලුවෙත් නැහැ බලපෑවෙත් නැහැ අනිකුත් කටයුතු සඳහා. මව්පියන් යටතේ ඉන්න කාලේ බත් කවනකොට අම්මලා තාත්තලාගෙන් එහෙම බත් කවාගත් නැකත් කරන්න ඇති අවුරුදු 13 14 කාලේ. එදායින් පස්සේ ගෙදර ඉඳලත් නැහැ අද දක්වාමත් ගමේ අය එන නිසා හිතෙල් ගාන දවසට ඒ මොහොතට හිතෙල් ගාන බලාපොරොත්තු නිසා කරනවා යරුණාම කවදත් ගත කරන ජීවිතය යරුණාම මට නම්
අමුත්තක් තිබිලා නැහැ. කිසි එහෙම නොකලයි කියලා කිසිම හානියක් වෙලත් නැහැ මට. මම තේරුම් ගත්ත දේ. මම මේ ඕනවට වඩා ඉසට ගන්න අරන් වේදනාව විඳින්න නැති වෙන්නයි මම මේ කාරණා මතක් කරලා දෙන්නේ. ඒ නිසා නමුත් හොඳ දෙයක් ගැන හිතන්න හොඳ වෙලාව. දැන් ඒකේ පෙන්වන්නේ මොකද්ද එතකොට? බලන් ඉන්නවා. නැකතක් බලන් ඉන්නවා. එතකොට වැඩේ පහු වෙලා. ඒ වගේ මේ උදා වෙන අපි ඔකට සූර්ය සංක්‍රාන්තිය කියනවා, අලුත් අවුරුදු දාව කියනවා, හිරු මංගල්‍ය කියලා කියනවා. ඒත් හිරු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක හොඳයි. හිරු කියන්නේ ප්‍රාථමික ආලෝක ප්‍රභය, ශක්ති ප්‍රභවය. හිරක් පැවුවේ නැත්නම් මේ පවතින තත්ත්වයන් යටතේ තුරලතා කිසිවක් රෝපණය වෙන්නේ පෝෂණය වෙන්නේ නැහැ. රෝපණය වෙන්නේ පෝෂණය වෙන්නේ නැත්නම් අපට ජලය සහ ආහාර සහ ඔක්සිජන් මේ සියල්ල හමු වෙන්නේ නැහැ. ඒ නිසා ගෞරව කරන්න වටින තැනක් තමයි. ගෞරව කරන්න කියන්නේ යටත් වෙන්න වඳින්න කියන එක නෙමෙයි. ගෞරව කරනවා කියන්නේ. ඒක තේරුම් ගන්න ඕන. අපි මේ මහ ලොකුවට ලොක්කෝ වගේ ජීවත් වුණාට මේ හිරු දෙවියන්ගේ නෑයෝ නැත්නම් හිරුගේ උදව්වෙන් ජීවත් වෙන අය. ඒ හිරු ආලෝකයේ නොසපයන්නට මේවා කාන්තාර හරිත භූමි බවට පත් වෙන්නේ. පැල රෝපණය වෙලා අපිට ආහාර හදලා දෙන්නේ. ඒ ශාක උත්සවේදනය තුළින් ඔක්සිජන් හදලා අපිට කරලා අපිට ජීවත් කරවන්නේ. මම ටිකක් දැනගත්තාම ඒකේ කිසියම් ආකාරයක ගරු කළ යුත්තක් තියෙනවා. යටත් වෙනවා, වැඳ වැටෙනවා, අදහනවා කියන එක නෙවෙයි එකෙන් කියන්නේ. පරිසරයට අනුබද්ධ දෙයක්. නමුත් පසුගිය වසර 50ක් 60ක කාලයක් තුළ මේ දැස බලා හිටපු පුද්ගලයෙක් වශයෙන් මෙහි පවතිනා වූ සත්‍චාරිත්‍ර නොසලකා හරිමින් අසත්‍චාරිත්‍ර වලට මුල් තැන දෙන බවක් පෙන්න තියෙනවා. එහෙම වුණාම පෘථග්ජනින් ඕන පැත්තට මේක ඇදගෙන යනවා වරුණාම එහි සඳහන් ශාස්ත්‍රීය බවක් හෝ අර්ථවත් බවක් ප්‍රයෝජන ගන්නවයි කියලා මම දකින්නේ නැහැ. ඒකත් හිතන්න ඕන. අවුරුද්ද පුරාම ඇඳුම් අඳින අය. 아무තෙන් ආය ඇඳුම් විශාල ගොඩක් ගහ ගන්න ඕනේ නැහැ. ගන්නේ නැත්තම් ගත්තත් කමක් නැහැ. නිවාස අවුරුද්ද පුරාම අලුත් ඇරියා කරේ නැත්තම් අලුත් ඇරියා කරගත්තත් කමක් නැහැ. ඒක වරදක් නැහැ. නමුත් ඔය ඇඳුම් අලවිය පිළිබඳව හෝ එහෙම නැත්නම් වෙනත් පාරිභෝගික භාණ්ඩ අලවිය පිළිබඳව හෝ එහෙමත් නැත්නම් මත්පැන් අලවිය පිළිබඳව හෝ වාර්ෂික ප්‍රස්ථාරයක් කරන් බැලුවොත් මාසිකව අලවියේ ස්තම්භ ප්‍රස්ථාර කෙනෙකුට තේරෙනවා නම් මොනවෙන් හරි ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12 මත්පැන් අලවියේ ස්තම්භ ප්‍රස්ථාරයේ ඉහළම අගය තිබෙන්නේ අප්‍රේල් මාසයේ කියලා ඔබට තේරෙවි. දැන් එතකොට ඒ ආගමික පැත්තටද යන්නේ? ඒ දරුවන්ට ඕන පැත්ත වෙනකොට අවුරුද්ද මත්පැන් මුදලාලට සහ මත්පැන් බොන අයගේ පැත්තට ඇදගෙන ගිහින් නෙවෙයිද තියෙන්නේ. දැන් එතකොට ඒකේ රජ වෙන්නේ සදාචාරයේද දුරාචාරයේද? අරවට එහෙම් මෙහෙම් පුංචි තනක් දීලා Tamanට ඕන පැත්තට. එහෙම වුණාම තමයි එන්න පිරිහීම සිදු වෙන්නේ සහ අපිම දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකම් කියන තැනට එන්නේ. ඒ නිසා අසත්භාවයේ රජ කරන්න නෙමෙයි යොදා ගන්න ඕන. තවදුරටත් සත්භාවයට සදාචාර සම්බන්ධ පැත්තට යන්න නව ආරම්භයක් දෙන්න. බුදුන් වහන්සේ අත්වත් අස්ස කියලා වදාරලා තිබෙන්නේ ඔය වැඩ කටයුතු කරන්න කියන එක නෙමෙයි. අන්න ඒක හොයා ගන්න වෙනවා. අපි බලමු. තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල සුනක්ඛත්තං සුමංගලං කියලා තියෙන්නේ සුබ නැකත සුබ මංගල්‍යයක් කියලා තිබෙන්නේ ඔය වෙලාවද වෙලාවට වැඩ කිරීමද ඊට එහා ගිය දෙයක්ද බලන්න මෙන්න මේ කියවන යෙහි වික්කවේ සත්තා පුබ්බන්න සමයේ මහණෙනි යම්කිසි කෙනෙක් ඔබ ඕන කෙනෙක් උදෑසන කාලේ අද උදා වෙනවනේ එහෙම ඉරු උදාවෙන් උදෑසනක් කායන සුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ යමෙකුට
කයෙන් වචනෙන් සිතෙන් කියන තුන්දරෙන් උදේ කාලයේ යහපතක්ම කරන්න පුළුවන් නම් ඔහුට කරන කෙනාට සුපුබ්බන් හෝ භික්කවේ තේ සංසත්තානං සුබ උදෑසනක්. ඒ සුබ වුණේ නැකත් හින්දාද? ඒ සුබ වුණේ සිතින් කයෙන් වචනෙන් අවඩක් නොකරන්න කල්පනා කරපු නිසා. දැන් අර මත්පැන් පානය කරන අය උදේ හරි හවස හරි හැන්දෑවේ හරි එතකොට ඔවුන්ට නැකත් හම්බ වෙයිද? සුණක්කන්තන් හම්බ වෙයිද? සුබ උදෑසනක් හම්බ වෙයිද? නෑ අප්‍රේල් 18 වෙනිදා එතකොට අක්මාසි රොස් හැදිලා පපු යාමර හැදිලා මැරිලා ඇති වැඩි කට්ටිය. සමහර අය. සමහර අය සිහි නැති වෙලා ගහගෙන බැනගෙන කපාන කොටන් රෝහලේ ඉඳීවි. සමහර අය මත්පැන් බිලා එලවන්න ගිහිල්ලා හැප්පිලා රෝහලේ ඉඳි අඩු කඩාගෙන. ඒ කායන සුචරිතං චරන්තිද? කායන දුස්චරිතං චරන්තිද? මනසා සුචරිතං චරන්තිද? මනසා දුස්චරිතං චරන්තිද? බුදුන් වහන්සේ වදාළ පරිදි මා බලන්නේ. එහෙමනම් දුස්චරිතය කරලා සුබ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අනිවාර්යයෙන්. මේක හරි ලස්සන දෙයක් තියෙනවා. ඔන්න බුදුන් වහන්සේ ඔබ සුබදවසනක් නැත්නම් good morning කියලා කියයි. මේක කොහෙන්ද ආවේ කියන එක මම ඔබට පෙන්නන්නම්. දෙවෙනි වතාවට උන්වහන්සේ වදාරනවා යෙහි භික්කවේ සත්තා මහණනි යම් කෙනෙක් මජ්ජන්තික සමයේ දවල් කාලයේ අර වගේම කයෙන් වචනෙන් සිතින් තුන්දරෙන් යහපතක්ම කරයිද ඔහුට මධ්‍යාහනයත් සුබයි. මේ සුබ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ ඊට පස්සේ. ඒ වගේම සන්ධ්‍යා සමයේත් ඕකමයි. එහි බික්කවේ සත්තා සායන්න සමයේ කයෙන් වචනෙන් සිතින් යහපතක්ම කරයිද ඔහුට සන්ධ්‍යාවත් සුබයි. දැන් මේකද මේ ඔබ අරගත්ත සුබ අලුත් අවුරුද්ද නැත්තම් සුබ උදෑසන මධ්‍යාහනයේ සන්ධ්‍යාව? මට මතක් වෙන වාක්‍යයක් තියෙනවා. අවුරුදු 4-5කට පෙර පුවත්පතකින් දැක්කේ. ඔය ලංකාවේ පවතින විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් මේ පිළිබඳ ලිපියක් ලියනවා. මම මේක ධර්මදේශනාවල කීප වතාවක් කියලා තිනවා අහනාට මතක් වෙයි. ඉතින් මේක හිරුදාව මුල් කොටගෙන නමක් නෙමේකට තියලා සූර්ය මංගල්‍ය කියලා. එතුමන් මේක දාලා තිබුණා ඕකට කියන්න ඕන මේ අර යයන්න කපලා සූර්ය කියන එකේ යයන්න කපලා කිව්වනම් හරි කියලා කියනවා. ඒ මොකද්ද කියලා මම කියන්නේ නැහැ. එතකොට ඔබ එහෙනම් එහි ආගමික බව නැත්නම් සදාචාර සම්පන්න බව එහෙම නැත්නම් මේ කායේන වාචා මනසා සුචරිතින් අයින් වෙනවා නම් ඔබට ඒක සුබ වෙන්නේ නැහැ. දැන් කායෙන් වචනෙන් යහපත් දේවල් කරනවා නම් ඒවැ පව් සිද්ධ වෙනවද? ඒවැ දුක් විපාක තිබෙනවද? එහෙම බලන්න වෙනවා. අන්න එතකොට එන යහපත් ක්‍රියා දැන් සාමාන්‍යයෙන් ලෝකේ පුණ්‍ය කාලය කියලාත් තියෙනවානේ. එතකොට ආගමික කටයුතුවලදී වාසය කරන්න. එදාට තරම් මල් පූජා කරන්න යන එක පන්සල් යන එක නෙවෙයි ආගමික කටයුතු කියලා කියන්නේ. තව එහාට තමන්ට තේරෙන මට්ටමින්. මට තවත් එහාට මේ නැකත ගැන කියන්න තියෙනවා. තවම මගේ අදාළ ශේෂ්ත්‍රයට ආවේ නැහැ. අත්තෝ අත්තස්ස. අර්ථයට එක කරන්නේ එක. දැන් අර හිරුදා වෙනකොට හැම මොහොතේම නැකතක් තියෙනවා වගේ ඒකනේ උපන් නැකත කියලා කියන්නේ. ඒ වගේ මම නම් දකිනවා වෙනත් නැකතක් තියෙනවා අපි හැමෝටම. ඒ නැකත බව නැකත උදා වෙන බව නැකතට කටයුතු කරන්න ඕන බව දන්නේ නැති අයට කියනවා පෘථග්ජන කියලා. ඒ නැකත කොමක්ද කියලා හොයාගන්න. අන්නේ නැකත තේරුම් අරගෙන හෙටට උදා වෙන නව වසරේ ඒ නැකතට කටයුතු කරන්න කල්පනා කරනවා නම් ඔබගේ යහපත් කිසිම වැඩක්වත් නතර වෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාළ සුබ උදෑසන සුබ මධ්‍යාහ්න සුබ සන්ධ්‍යාව ඔක්කොම සුබ වේවි. දැන් මේ පිළිබඳ අදහසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. අවුරුදු 2700කට පෙර බුදුන් වහන්සේ තමයි ಭಾರತයේ මේ දේවල් දේශනා කළේ. එතකොට බ්‍රිතාන්‍යේ හොයාගෙනවත් තියෙන්න නෑ මං හිතන්නේ. බ්‍රිතාන්‍යයට බාලි භාෂා සමාගමක් නැත්තම් මුදිත සමාගමකුත් තියෙනවා. රිස් ඩේවිඩ් පරිතුමාගේ එහෙම.
බ්‍රිතාන්‍යයට යන්න ඇත්තේ ත්‍රිපිටකයෙන් නැත්තම් මේ ಭಾರತයෙන් තමයි මේ දේවල්. ඒ පාළිය තමයි මේ සූත්‍රයේ මේ සුබ උදෑසන සුබ මධ්‍යාහන සුබ සන්ධ්‍යාව තියෙන්නේ. ඔවුන් ඒ පාළිය ආශ්‍රයෙන් වෙන්න පුළුවන් සමහර විට good morning, good afternoon, good evening පරිවර්තනය කරගෙන හදාගන්න ඇත්තේ ඔවුන්ගේ එකක් කියලා. ඒක දැන් ඔබත් අද ලංකාවට ගෙනාවෙන් පස්සේ මේක උදේ දවල් හවස කියනවා. හැබැයි ඒක වචනයක් විතරයි නේද? කිවට වෙන්නේ නැහැ නේද? ඔබ අනුන්ට එකෙන් එහෙම කියනවා හොඳයි සුබයි වරදක් හොඳයි වරදක් නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාළන්නේ අනුන්ට සුබයි නෙමෙයි මෙහෙම කරනවා නම් තමන්ට සුබයි කියලානේ. කයෙන් වචනෙන් සිතින් කරන ක්‍රියාකාරකම් හැම එකක්ම යහපත නම් ඔය යහපත කියන වචනෙන් පව් වලින් අය වී පින් වැඩිම කියන අර්ථය ගන්න එපා. තවත් එහාට තියෙනවා. පුණ්‍ය කර්මයත් ඇතුළත් යහපත් ක්‍රියා සියල්ල ඇතුළත් මේ සුචරිතය කියලා කියන්නේ. තව ටිකක් ගැඹුරට ගිය කාරණයක්. දැන් බලන්න. ඔබ මේ සඳහා යොමු ඉන්නවා නම් ඔර්ලෝසුව දෙස බලාගෙන ඔර්ලෝසුවේ කටුව යනකම් බලන් ඉන්න අදාළ තැනට. එතකල් නැකත ඇවිදින්නේ නැහැ. එතකොට මොහොතක් තමයි තප්පරයකින් භාගයක් තප්පරයක් තමයි නැකත කියලා කියන්නේ. හිතෙල් ගෑමේ නැකට සම්බන්ධ වුණොත් නැකතට හිතෙල් ගන්න එක්කෙනයි. අනිත් අයට නැකත එක්ක ඉස්සර වෙනවා එක්ක පහු වෙනවා. නැකතට කියලා තමයි කියන්නේ උනාට. ඒ නිසා නැකත කියන එකට හුඟක් කාලයක් නැහැ. ඒ පිළිබඳ කතාවක් තියෙනවා මගේ මතකේ. ඒවා කියන්න ගියාම කාලය ගත වෙන නිසා මම ගන්නෙ නැහැ. මෙන්න මේ විදිහට මේකට කාලයක් නැහැ. හැම මොහොතෙම උදා වෙනවා. ඒ උදා වෙන මොහොතේ බුදුන් වහන්සේ වදාළ පරිදි කායන වාචා මනචා සුතරිතං චලන්ති කරන්න පුළුවන් නම් ඔන්න ඔබට සුනක්කත්තං සුබ නැකතක් සුමංගලං යහපත් මංගල්‍යයක්. තව ගාථා ගොඩක් තියෙනවා ඒකේ. ඒක ගැන හිතන්නේ කොහොමද අද වගේ දවසක? දිනයක් වසරක් අවසන් කරමින් නව වසරකට පාතබන වෙලාවේ නව අදිටනින් යුක්තව පුද්ගලයෙක් වශයෙන් රටක් වශයෙන් ජාතියක් වශයෙන් මේ වෙසනයන්ගෙන් ගොඩ එන්න නාස්තියම කරනවද දුස්චරිතයම කරනවද ඊට වඩා අර පිරිමැස්මෙන් යුක්තව අනවශ්‍ය දේවල් බැහැර කරලා බුදු සමයෙන් උගන්වන සරල ජීවිතයට හුරු වෙලා මේ උගුලෙන් ගොඩ එන්නට අදිටන් කරනවද? ඒවා ගැන හිතන්න කාලයක් මේකේ. එහෙම නැතුව ඉතින් ඔය සමහර අපි දකින විදිහට ගමේ රටේ නැත්නම් ඇවිදිනකොට ඒ දවස්වලට ඇස් දෙක රතු කරගෙන කනමදේ වගේ බීලා වාහන හප්පගෙන කපාගෙන කොටාගෙන මේ මොන සිංහල අවුරුද්ද? මේ මොන දෙමළ අවුරුද්ද? සිංහල හින්දු මොන අවුරුද්ද මේ? අර මත්පැන් බොන මනුස්සයාට ශෝකයක් උපදින එකත් බොන්න කාරණයක්. සතුටත් බොන්න කාරණයක්. විභාගේ පාස් වෙන එකත් බොන්න කාරණයක්. විභාගේ ෆේල් වෙන එකත් බොන්න කාරණයක්. මරණයක් වෙන එකත් බොන්න කාරණයක්. උත්සවයත් එහෙමනේ. සෑහෙන්න බොන්න ඕන දෙයක් කියලා වචන කියන්නේ ඔය. මට කියන්න තියෙන ලැජ්ජ නැති කතාවක් කියලා ඒක. ඒ මනුස්සයාගේ තියෙන කැතකමට බේබදුකමට හැම දෙයක්ම යොදා ගන්නවා. මොකක්ද ඒක තිබෙන්නේ? බුදුදහමෙන් උගන්වන්නේ සෑම අවස්ථාවක්ම සුබ හෝ අසුබ දරා ගන්න පුළුවන් කාරණයක්. දරා ගන්න ඉගෙන ගන්න ඕන කාරණයක් නේ. මේ දරා ගන්න බැරිකමනේ පෙන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු නැකතට තවදුර යන්න වෙනවා ඔබට. බලමු. වසර 1යි. දින මාස 12යි. 300 දින නම් 65යි. 65යි හරි. දිනය පැය 24යි. පැය මිනිත්තු 60යි. මිනිත්තු තත්පර 60යි. කුඩා වුණාම තත්පරයත් අර හිමින් යන ඔරලෝසුව වල මිනිත්තුය ටික් ටික් කියලා දෙකට බෙදලා යන්නේ. ඔබ ජීවත් වෙන්නේ මේ තත්පර භාගෙන් භාගයට නේද? ඔබේ ජීවිතේ මේ මොහොතට කියන නම මොකද්ද? ඒ ගැන ඔබ බැලුවද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් ගන්නා අරමුණක් සමග එකතු වී පෘථග්ජන කෙනෙක් නම් සසර හදනෝ. ඒ ගැන හිතුවේ නෑ නේද? ඒකට ඊයේ නෑ. ඒකට හෙටත් නෑ.
ඒක හැම මොහොතේම උදා වූ තැන් පටන් රැ වෙන කර්ම මේ මොහොතින් මොහොත අර තත්පර කටුව තත්පරෙන් තත්පර ඊළඟ එකේ තියෙනවා වගේ මේක ගත වෙනවා. දැන් ඔබ මෙහි මොහොතේ මේ උපදින අරමුණත් එක්ක එකතු වෙලා ඇලිලා ගැටිලා මුලා වෙලා අවසන් කරනවා නම් ඔබ නැකත පාවිච්චි කළාද නැකත වරද්දා ගත්තාද? ඔබ සසරෙන් ගැලවුණාද සසරට ඇලුණාද? ඔබ සසරෙන් ගැලවුණාද සසර හැදුවද? අන්න ඔබට උදා වෙන නැකත ඔබ පාවිච්චියට ගන්නෙ නැහැ. ඔබට මේ නැකත සසරෙන් ගැලවෙන්න දුකින් මිදෙන්න නැකතක් හැම වෙලාවෙම උදා වෙනවා. ඔබ ඒක දන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගත්තොත් මේ වගේ දවසක නරකද? අන්න බුදුන් වහන්සේ අත්වත්තස්ස කියලා කියන්නේ වැඩේ කිරීමට වැඩේ කරන එක. කාර්ය සිද්ධියට කාර්යකරණය. වැඩේ සිද්ධ වෙන්න නම් වැඩේ කරන්න ඕන. සසරට බැඳීමට නැකත පාවිච්චි කරනවා සමාජයේ පෘථග්ජනය. ඒක බුදුරජාණන් වහන්සේ සුණක්කත්තන් කියන්නේ නැහැ. ඒකට බුදු ප්‍රමාදේ කියලා වදාරලා තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන කාර්යකරණයක් වැඩේ කරන්න කියලා පෙන්නනවා. ඔබට මේ දවස් හැමදාම ඔය ලෝකේ පෙරලෙන ආකාරයට එහෙම නැත්නම් ලෝකේ ඇලවෙන ආකාරයට හිරු දෙපැත්තට යන ආකාරයට ඍතුයි අරමේ වෙන්න පුළුවන්. ඒවා හඳුනා ගන්න ඕනේ සසරකට සැරයක් සිදු වෙන ක්‍රියාකාරකම් වශයෙන්. නමුත් හැම දවසක්ම උදාවක් සන්ධ්‍යාවක් නේ. හැම දවසක්ම දවසක් නේද? ඒකට ඉරිදා සමුදා කියලා නම් තියයි. තව දුරුතනවම් මැදින් කියලා කියයි. නමුත් හැම දවසක්ම දවස උදා වෙලා දවස ගෙවි යනවා. ඒ දවස ඔබ ගෙවන්නේ දවස පුරා නෙවෙයි. උදේ කාලය, දවල් කාලය, හවස කාලය වශයෙන් නැත්නම් මොහොතින් මොහොත. ඔර්ලෝසුවට හැම වෙලාවෙම තියෙන්නේ තත්පර භාගයයි වගේ ඔබට හැමදාම තියෙන්නේ මොහොතයි කියලා ඔබ දැනගන්නේ නැද්ද? කොතරම් වැඩ කළත් පැය 8ක් වැඩ කළා කියලා කිව්වත් 14ක් වැඩ කළත් වැඩ කරන්නේ මොහොතක් කියලා. දැන් එතකොට ඔබට හැම මොහොතක්ම නැකතක් නේද? අන්න මම දකින නැකත. සුනක්කත්තං. හැබැයි සුනක්කත්තං නෙමෙයි පෘථග්ජන පුද්ගලයාට නක්කත්තං අවමංගලං. තිබෙන්නේ සුනක්කත්තං සුමංගලං කියලා. නමුත් පෘථග්ජන පුද්ගලයා එක අනා ගන්නවා, වරද්දා ගන්නවා, ඔහු අවමංගල්‍යයක්ම සිද්ධ කර ගන්නවා. සසරට බැඳෙන්න, සසරේ ඇවිදින්න, දුක් විපාක ගෙනත් දෙන්න කාරණයක් කරමින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ නැකත් කියන තැනට එන්නේ අර ඊට බල්ලෙහා නැකත් වල එලිලා පරම සත්‍ය පරම සුන්දර දේවල් වශයෙන් සලකනු ලබනවා. ඒවා සමාජයට අවශ්‍ය බැවින් සමාජයේ බහුතරයක් හුරු බැවින් ඒවා විවේචනය කරන්න ඕනෙත් නැහැ, බැහැර කරන්න ඕනෙත් නැහැ, කරන්න ඕන දෙයක් කරපුවවයි. නමුත් ඊට වඩා එහා නැකතක් ගරු කරනවා නම් මං හිතනවා ඔය එකක්වත් වැදගත් වෙන්නේ නැහැ එතකොට කියලා. අපේ ජීවිතේ අපි දකින්නේ එහෙමයි. එබැවින් වර්තමාන මොහොත මිනිසාට වැදගත් අවස්ථාවක්. මේ වර්තමාන මොහොත පෘථග්ජන මිනිසා පව් රැස් කරන්න, ඒක නරකයි කියලා තේරුම් ගත්ත අය පින් රැස් කරන්න, ඒකත් භවගාමී කියලා තේරුම් ගත්ත අය ධානා කුසල රැස් කරන්න යොදාගෙන කර්ම මාර්ගයේ නරකේ සහ හොඳ එක ඔස්සේ කර්ම රැස් කරනවා. කර්ම රැස් කළොත් මොනවද හම්බ වෙන්නේ? විපාක. කර්ම සියල්ල. කර්ම හතරක් තිබෙනවා, හතරෙන් තුනක් භවගාමී. දැන් භවගාමී කර්මය රැස් කරනවා කියන්නේ නැකත බුදුදහමට අනුව නැකත පාවිච්චි කරනවද නැකත වරද්දා ගන්නවද? සමාජයේ කතා කරાવી පව විතරයි වැරදි, පින හොඳයි කියලා. නමුත් මේ ත්‍රිපිටකය තුළ විස්තර කරලා බලපුවාම ඔය තුනටම නමක් තියෙනවා. මුලට නමෙන් වෙනස් වුණාට අගට එකම නමක් තියෙන්නේ. අபிසංකාර. ඒ අභිපදයේ තිබෙන්නේ ඕනෑකට භවගාමී විපාකයක් හම්බ වෙනවා. මුලට ඕනනම් පුණ්‍ය අපුණ්‍ය අනිජ්‍ය කියලා දාගන්න.
නමුත් මේ අபிසංකාර රැස් කරන්නා මේ එළඹෙන නැකත පාවිච්චි කරන්නේ නෑ කියලා තමයි මට තේරෙන්නේ. ඔහු කරන්න ඕන වැඩේ වෙනුවට වෙන වැඩක්. අර අවුරුද්දේ දරුවන්ට සත්‍යාරිත්‍ර උගන්නලා නිවසේ රැඳී සිටමින් යහපත් පැත්ත පුරුදු කරනවා වෙනුවට කනමදේ වගේ බීලා නටන්න පුරුදු වෙන තාත්තලා වැඩිහිටියෝ වගේ බෞද්ධ කියලා බෝඩ් එකක් ගහගෙන හැම මොහොතකම උදා වෙන නැකත සසරින් ගැලවෙන්න දුකින් මිදෙන්න පාවිච්චි කරන්න තාමත් මේ පෘථග්ජන බෞද්ධයෝ දන්නේ නැහැ. පෘථග්ජන බෞද්ධයෝ කවදාවත් දැනගන්නෙත් නැහැ. මන්දයත් ඒ නැකත පාවිච්චි කරන අයට නමක් ආර්යයන්. ඒ ආර්ය භාවය කිස් නැති හිසේ හෝ සිවුරේ හෝ සුදු ඇඳුමේ හෝ ඇඳුමේ තියෙන එකක් නෙවෙයි. ඇඳුම ඕන එකක්. අවබෝධයේ තියෙන එකක්. අනුගමනීය ප්‍රතිපදාවේ තියෙන එකක්. එසේනම් අපි තව ටිකක් තේරුම් ගන්න බලමු නැකත වරද්දාගන්නේ කොහොමද? නැකත පිළිපදින්නේ කොහොමද? මේ නැකත වරද්දා ගන්නවට නමක් තියෙනවා. කොහොමද තියෙන නම? මඤ්ඤමානෝකෝ බිකු බද්දෝ මාරස්ස. මාරයට බැඳෙනවා නම් මොහොතක් පාසා නැකත දේ වරද්දා ගන්නව නෙවෙයිද? ඒ කාර්ය කරණයද, කාර්ය සිද්ධියද, කාර්ය වරද්දා ගැනීම නෙවෙයිද? තේරුම් ගන්න මෙන්න මේ කාරණාව. එහෙනම් අපිට උදා වෙන මොහොත අපි සසරේ ඇවිදින්න අනාගත විපාකයක් හිමි වෙන්න මාර බන්ධනයට අහු වෙන්න යොදා ගන්නවා. දැන් එතකොට අර අවුරුදු යහපත් චාරිත්‍ර ඉටු කරන්නේ නැතුව අයහපත් චාරිත්‍ර කරන්නා වූ වැඩිහිටියන් වාගේ ඔවුන් එතකොට අවුරුද්දේ ප්‍රමාදයි. වගේ ඔබත් එහෙමනම් ජීවිතේ ප්‍රමාදයි. මතක තියාගන්න පමාදෝ මච්චනෝ පදං. ඒක මරණයට යන පාර. මරණයට යන පාර නවතා මරණය ජය ගන්නට නැකත උදා වෙනවා හැමෝටම අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සතර ඉරියව්වක පස්දොර හරහා. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ ත්‍රිපිටකයේ පවතිනවා තේරුම් අරගෙන මේ නැකත පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙනගෙන හෙට ඉඳලා මෙන්න මේ නැකත එකයි මට අදෝක කියන්න ඕන උනේ. මේ බුදුන් වහන්සේ වදාළ මේ උදා වෙන නැකත ප්‍රයෝජනට ගන්න. කොහොමද මම දකින්න මම පැහැදිලි කරන මේ නැකත? අපි අපේ ධර්ම දේශනාවලින් උපුටා ගනිමු. චතරිමානි බික්කවේ කම්මානි මාසයන් අභිඥාය සච්චිකත්වා ප්‍රවේදිතානි. මනෝම කර්මජාති හතරක් සයම්බු ඥාණයෙන් දැනගෙනයි ලෝකෙට දේශනා කරලා තියෙන්නේ. මේ හතර බෙදන්නේ අපි තුනට එක අනුපාතයට. තුනක්ම අபிසංකාර. ඒ නැකත පාවිච්චි කරන්න දන්නේ ඒ නැකත පාවිච්චි කරන්නේ අපාය යන්න දිව්‍ය ලෝකයන් බ්‍රහ්ම ලෝකයන් සසර ඇවිදින්න. කන්නම් කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං නැකතේ වැරදි භාවිතය. සසර හදන. එතකොට ඒ තුනම කර්ම මාර්ගයේ කම්මං සරණං ගච්ඡාමි එහෙම නැත්නම් නැකත වරද්දා ගන්න එක. බද්දෝ මාරස්ස. මේ තුනෙන්ම වෙදෙන්න යොදා ගන්න ඕන අනිත් කර්මයට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය අන්න නැකත. මේ තුනෙන්ම මේ මාර උගලින් ගැලවෙන්න නැකත යොදා ගන්න පුළුවන් එක. අකන්නම් අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය අසංවත්තති. ඒක කර්ම රැස් කරන කර්මයක් නෙමෙයි රැස් කරන කර්ම වල විපාක වාරය අවලංගු කරමින් ගෙවා දාන කර්මය. කර්ම රැස් කරන කර්මය හම්බ වෙන්නේ ලෞකික විපාක. කොහෙ ගියත් ලෞකික විපාක. අපාය දුක් විපාක වැඩි. මිනිසුන් අතර සැප දුක් විපාක දෙකක්. දෙවියන් අතර ලෞකික සැප විපාක, බ්‍රහ්මයන් අතර ධාන විපාක. නමුත් සියල්ල කර්ම විපාක ගෙවි යන. කවදා හෝ අවසන් වෙන්නේ නැරුණාම නිම නොවන නෙවෙයි. නමුත් බුදුන් වහන්සේ නැකත පාවිච්චි කරනවා නම් හම්බ වෙන විපාකයට ලෞකික කියන්නේ නැහැ ලෝකෝත්තර. දැන් හැම මිනිස්සයාටම මේ මොහොත උදා වෙනවානේ. අත්ව අත්තස දන්නේ නැහැ නේද ඒ උනාට.
වැඩේ කරන එකයි නැකත. මොකද්ද වැඩේ කරනවා කියන්නේ? ඔබේ ඇසට කනට නාසයට දිවට කම්බෙන අරමුණේදී ඔබ මොකද කරන්නේ? ඔබ රූප බලනවා, සද්ද අහනවා, ගන්ධ බලනවා කියලා එහෙම කියයි. එහෙම බෑ. සූත්‍ර දේශනාවල පිටකයේ තිබෙනා වූ පෙළදහමේ මේක ඇතුළේ වෙන රහසක් පෙන්වලා තියෙනවා. මේ ඇස තුළ අරමුණු රස විඳීම තුළ, කන තුළ, නාසය තුළ ඒ අර නැකත මොහොතේ නැකත වැරදි විදිහට පාවිච්චි කරන හැටි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. උදා වෙනවා ප්‍රසාදයට ගෝචර රූපේ ගැටමින් තින්න සංගති පස්සෝ. හැබැයි පස්සෝ එකට ඔහු අතීතය ගන්නවා. ඔබ හදාගත්ත කුණු කන්දලයක් ගන්නවා කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක්. ඒකට එකතු වෙනවා තව සැරයක්. ඒක විඳිනවා පස්සපච්චා වේදනා. මලකුණක්. ඒ වේදනාවට ඇලෙනවා මහලුක වෙලා මේ බාහිර ලෝකේ තියෙන එකක් කියලා තමන් හදාගත්ත එකට. තණ්හා. එතකොට ඒක මම බවටපත් වෙලා ඉදිරි අර වැල ඉහළට යනකොට අල පොළොවට බහිනවා වගේ චිත්තාභ්‍යන්තරයට බැස ගන්න පාරට ලෑස්ති වෙනවා. සරසෙන් එළවෙන්. උපාදාන පත්‍යා භව චිත්තාභ්‍යන්තරේ බැසගත්තා. මාරවන්දනයට අහු වුණා, සසරට අහු වුණා, පමා වුණා. නැකත පාවිච්චි කළේ නැහැ. වැරදි පැත්තට ගත්තේ. ඔන්න ඔබ නැකත වරද්දා ගන්න හැටි. දැන් මේක ප්‍රමාදී. මේ වැඩේ කරන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. ඕනෑම ආගමක රටක ජාතියක ඉපදිලා මේ වැඩේ තමයි කරන්නේ. මේක තමයි වැදගත්. මේ අපි කියන භාෂාව තේරෙනවා නම් ලෝකෙ ඔක්කොටම මේ ඔබ උගුලකට අහු වෙන හැටි. ඔබ ඔබේ ජීවිතේ වරද්දා ගන්න හැටි. ඔබ දුකට හේතු රැස් කරන හැටි මේකෙන් පෙන්නනවා. දුකට හේතු රැස් කරන එක නැකතද? නෑ මම දකින්නේ ආරි සත්‍ය තුළ දුක්ඛ නිරෝධ සත්‍ය, නිරෝධ ගාමිනී පටිපදා සත්‍යයි නැකත. එය මේ මොහොතේ කරන්න ඕන දෙයක්. ඒක හැමදාමත් අවදි වූ තැන් පටන් මේ මොහොත. අත්තෝ අත්තස්ස වැඩේ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හෙටම බැරි නම් තව ධර්ම දේශනා 20ක් 30ක් අහලා මම වෙනුවෙන් සසරෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕන? ඔන්න එතකොට ඔබට කායේන වාචා මනචා සුචරිතං සුචරිතං චරන්ති හම්ම වෙයි. බමනක් නෙවෙයි සුමක්ඛත්තං සුමංගලං හම්බ වෙයි. ඒ නිසා ඔය ගාථා වලින් කියන ජාතක කතාවේ සිද්ධිය නෙවෙයි. ඒක ඒ අවස්ථාව උපයෝගී කරන තථාගතයන් වහන්සේ තමන්ගේ දර්ශන ඉදිරිපත් කරනවා. තවත් අලුත් අවුරුද්දක් දවසේ එහෙම කියමුකෝ වචනේ මතක් වෙනවනේ මට. අන ඔබ අතරින් කවුරු හෝ මේ නිස්සාර දේවල් පසපස ලුහු බැඳලා සල්ලි ටික නාස්ති කරගෙන සාරිසෞඛ්‍ය නාස්ති කරගෙන කාලකන්ණි සතුටක් ලබනවද? රටත් ජාතියත් ආගමත් ඔබත් මේ උගුලෙන් ගලවා ගැනීම සඳහා ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් හිතලා තමන්ට දුක් දෙන ප්‍රතිපදා නිදන්ගත කිරීම වෙනුවට දුක් අස්කරන ප්‍රතිපදාවක් සඳහා මේ මොහොත යොදා ගන්නවද? එහෙනම් හැම මොහොතක්ම ඔබට නැකතක්. ඔය ලිපගිලිමලවන හරි එහෙම නැත්නම් ඉඳුල් කට මොකද්ද මේ අනුභව කරන හරි විතරක් නෙමෙයි. ලබන අප්‍රේල් 13 වෙනිදා දක්වාමත් ඔබට හැමදාමත් උදේ ඉඳලා නිින්ද හැරුණාට නැකත් උදා වෙනවා. කොහේ හිටියත් නිවසේ හිටියත්, මහමග හිටියත්, බස් රථයක හිටියත්, කාර්යාලයක හිටියත්, පාසලක හිටියත් පෘථග්ජන පුද්ගලයාට සසර වරද්දා ගන්න නැකත උදා වෙනවා. ඒ නිසා නැකත පාවිච්චි කරන්නේ වැරදි පැත්තට. තේරුම් ගත්ත පුද්ගලයාට සසරෙන් මිදෙන්න මෙපමණයි නැකතක් තියෙන්නේ. ස්වභාවයෙන්ම නැකත දීලා තියෙන්නේ. උදා වෙනවා නිරන්තරයෙන්. මොහොතක්නේ නැකත කියලා කියන්නේ. කොහෙන්ද උදා වෙන්නේ? බාහිර ප්‍රසාද පහට ගැටෙන්නා වූ ගෝචර පහේ උදව්, රූප පහේ උදව් වෙන්නේ නැත්නම් මනෝද්වාරයෙන්. දොරවල් පහෙන් හෝ මනෝද්වාරයෙන් මේ පංචස්කන්ධේ පහළවීම, පංච උපාදානස්කන්ධේ පහළවීම නැමැති නැකත උදා වෙනවා. ඔබ පංච උපාදානස්කන්ධයට එකතු වෙලා ආය පංච උපාදානස්කන්ධයක් හදන්න හේතු තබමින් නැකත මගහරිනවා.
මොනවද අපි මේ කළේ බෞද්ධයෝ කියලා ඔබට තේරෙයි මේක තේරෙනකොට. බුදුවරු අවුරුදු 45ක් තිස්සේ කරුණු පැහැදිලි කරමින් ඔබ හිතනවාද සතර හදන්න ඉගන්වයි කියලා. ලෝකෙ ඔක්කොම ඔළුවෙන් හිටගෙන එහෙම කිව්වත් සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේ කියන පදයේ තියෙන කල් මම ඒක පිළිගන්නේ නැහැ. ඒක නෙමෙයි අර මෙන්න මිනිස්සුયો කියන කතාව. තථාගතයන් වහන්සේ මේ මොහොත භව නිරෝධය සඳහා ධර්ම දේශනා කරනවා. භව නිරෝධයට පාවිච්චි කිරීම නැකත නෙවෙයිද? ඒක සුන්දරතර සුබ නැකතක් නෙවෙයිද? ඇයි ඔබ ගැලවෙනවනේ උගුලින්? ඔබේ මොනවද සේ වෙන්නේ? කෙස් ගැලවෙන්නේ නැහැ, ලොම් ගැලවෙන්නේ නැහැ, ඇඳුම් ගැලවෙන්නේ නැහැ. නමුත් ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය වෙනවා. මෙතරම් සුන්දර නැකතක් බුදු සමය තුළ තිබියදී මේ මොනවද හොයන්නේ? අසාරේ සාරමතිනෝ සාරේච අසාර දක්ඛිනෝ. නිසරු දේවල් සරු වශයෙන් සහ සරු දේවල් නිසරු වශයෙන්. තේ සාරං නාදි ගච්ඡanti. ඔහු සාරේ ගන්න නැත්නම් ඔහු මිත්‍යා සංකප්පයට ගෝචර වෙලා තියෙනවා. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා සාරද අසාරද කියලා තේරුම් ගන්න. ඊට මෙහා පැත්තේ තියෙන ලෞකික නැකත් වලින් ලැබෙන සතුට ගත්තට ඒක සාරද කියලා තේරුම් ගන්න. අසාරංච අසාතරෝ තේ සාරං අධිගච්ඡanti. යමෙක් ඒ මොහොත මේ සාරය දකින්නවද? ඔහුට සම්මා සංකප්ප ගෝචරයක් හම්බ වෙනවා. ඔහු නැකතින් ඔහු සුබ නැකතින් දැන් සුබ නැකතින් කරපුවම සියල්ල හරියනවා කියලානේ කියන්නේ. ඔහු සුබ නැකතින් කර්මය අනාගත ඵල උපදින්න නැති වෙන්න ෂේ කරනවා. නැකත මොහොතයි ලැබෙන්නේ. මේ නැකත පාවිච්චි කරන හැටි බුදුරජාණන් වහන්සේ සූත්‍රවල පෙන්නලා තිබෙනවා. සීලවතා කෝපනාස්මා බුදුන් වහන්සේ නෙමෙයි ඒකේ තිබෙන්නේ මහා කොට්ටිත සහ දරියුත් හිමියන් අතර. සීලතා කෝපනාස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාර සබ්බාති. ඔබ මේ අදාළ අරිකාන්ත නම් වූ තැනට එන්න පුළුවන් නම් ඔබ මොකද්ද නුවණින් මෙනෙහි කරන්න ඕන? ඔන්න නැකත පෙන්නනවා. සිලතා කෝපනාස්මා මහා කොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි බලං සච්චිකාරි. අන්න නැකත. මෙම පංච උපාදානස්කන්ධය වර්තමානයේහි ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ මනෝද්වාරයෙන් අවදිව සිටියේදී උපදින ත්‍රිවිධ විතර්කයට අයිති එක කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ හිංසා විතර්කය. එම පංච උපාදානස්කන්ධයනේ. එකතු වෙලා තණ්හා උපාදාන භව විද්‍යා සංකාර කරලා සතර හදනවද? අතීතයෙන් ආපු නිසා ආවනම් යන්න කියලා වර්තමානයේ නොහදා භව නිරෝධය දකින්නවද? දැන් එහෙමනම් uppannam කාම විතක්කේදී, uppannam විහිංසා විතක්කේදී, uppannam ව්‍යාපාද විතක්කේදී, හේවත් පංච උපාදානස්කන්ධේදී එකතු වීම නැකත පැහැර හැරීමක් නේද? අදිවාසේති නැකත පැහැර හැරීමක්. නාදිවාසේති එක පිළිගන්නේ නැති එක එයාට අපේ ජීවිතයෙන් සමුගන්න ඉඩ දෙන එක. කාටද මේ? ලෝභය, දේශය, මෝහය නැමැති ක්ලේශ මූලයන්ට. දැන් අත්තෝ අත්තස්ස හරිද? නැකතට අදාළ දේ කරනවා. කර්ම ෂේ කරනවා. මේ සිද්ධියේදී නැකත් තරු මොනවා කරන්නද? කිංකරිස්සන්ති තාරකා. ඔබ මේ වැඩේ කරනවා නම් ඔබට බාධා කරන්න. ඔබ මේ කරන්නේ මායя පරාජය කරන එක. මායя විතරයි බාධා කරන්නට ඉන්නේ. නමුත් මායя පරාජය වෙනවා නම් කවුද බාධා කරන්නේ? එබැවින් මේ සම්මත කතාවල තියෙන සම්මත සිද්ධි සිදුවීම් වශයෙන් අරන් පාඩම් කරගත්තට අතීතයක් ගැන කතා කරන යරුණාම අපි පිළිබඳ විමර්ශනයක් සිදුවන්නේ නැහැ. අපිට අපි පිළිබඳව හොඳම විග්‍රහය
තමා සොයා ගැනීම පිළිබඳ හොඳම විග්‍රහය පවතින්නේ සූත්‍ර දේශනාවල. උන්වහන්සේ වදාළ ගාථා රත්නවල. උන්වහන්සේ අර සිද්ධියාලලාගෙන අර තරුණයා අදාළ මොහොතට අදාළ දේ කරන්නේ නැතුව පසුවීම නිසා පසුතැවෙන්න සිද්ධ වුණයි කියන කතාව අල්ලගෙන ඔබත් අදාළ මොහොතට අදාළ දේ කරන්නේ නැත්නම් ඔබටත් පසුතැවිල්ල එනවා කියන්න ධර්ම දේශනා කළ ඇරුමහම මනමාලිගේ වෙලාවට යන්න කියන්න බණ කිව්වේ නෑ. එහෙමයි ඒ හැම දෙයක්ම තථාගතවරු යොදාගන්නේ. දැන් එහෙමනම් පහුවන පැත්ත හදන්න බෑ. ඒ පැත්ත ගත වෙලා ඉවරයි. එනවා කියලා පැත්තකුත් ඉලක්කම් වලින් 2025 හරි 30 හරි තිබුණාට ඒක එකපාරටම පෙරලිලා එන්නේ අවුරුද්දක් අසෙන්. ඒකට අපි ළඟා වෙන්නේ මොහොතින් මොහොත. මේ මොහොත අසුන්දර විදිහට පාවිච්චි කිරීම සහ සුන්දර විදිහට පාවිච්චි කිරීම කියන මේ දෙක මිනිසුන් අතරින් සිද්ධ වෙනවා. මේ මොහොත භවගාමීව පාවිච්චි කරන අය මේ මොහොත අසුන්දර විදිහට පාවිච්චි කරන අය නැකත පාවිච්චි කරන්නේ නැහැ. උඩ නැකත අල්ලන්න බෑ. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා මේ මොහොත අල්ලගන්න. අල්ලගෙන මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මරස් අවස්ථාව අමඤ්ඤමානෝ මිත්තෝ පාත්පි මතෝ සඳහා ඔබ යොදන්නේ නම් හරි නේද නැකත? දැන් කාර්යකරණය නේද? බුදුන් වෙතයන්ට අවශ්‍ය කාර්යකරණය ආසවක්ඛය වීම. ඔබ දැන් එකතු කරන්න පටන් ගත්ත දස් කරන්න පටන් ගත්තද? ඔබට මේ බඳු කෙනෙක් විය නොහැකිද? ඔබට තථාගතවරු වදාළා වූ මේ මොහොතේ ක්‍රියාවලිය වැටහෙනවා නම් ඔබට ඔබේ ඕනෑම ඇඳුමක් තුළ සිටමින් සම්මත වශයෙන් නම් ඒ ඇඳුමට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන වචනේ පාවිච්චි කරાવી. වර්තමානයේ නම් ඇඳුමට නිකන් ඔක පාවිච්චි කරන්නේ පු탁ජන හැමෝටම. නමුත් සැබෑ ශ්‍රාවක එමත් නැත්නම් සෝබෙන්ති සූත්‍රයේ සඳහන් පරිදි ඔබ මේ නැකත පාවිච්චි කරන අර්ථයෙන් චතරෝ මේ භික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති. මිනිසුන් අතර ඉන්න පුද්ගලයෝ 4 දෙනෙකුට බුදුන් වහන්සේ වදාළ සංඝ කියන ස්වභාවය නියෝජනය කරන්න, හොබවන්න, බබලවන්න උන්වහන්සේ අයිතියක් දීලා තිබෙනවා. ඇඳුමින් නොවේ. අදාළ කර්තව්‍යය තේරුම් ගැනීමේදී ඔහුගේ සිතේ ඇතිවෙනවා මෙන්න මේ ගති ලක්ෂණ. එක්ක මේ පංච උපාදානස්කන්ධේ උපාදාන නොවෙන්න නිරෝධය දැකීමේදී, නැත්නම් ත්‍රිවිධ විතර්කයට එකතු නොවි ප්‍රහාණය කිරීමේදී, නැත්නම් මරණ සතිය වැඩිීමේදී. තව ගන්න ඕනතර වචනයක්. උපාදානය නොකොට අවසන් කිරීමේදී, අප්‍රමාදයේදී. ඒ පිළිබඳව මේ සූත්‍රවල සඳහන් කරුණු පිළිබඳව ව්‍යක්ත භාවයක් තිබෙනවා නම් අදාළ ඕන තැනකින් අරගෙන කෙනෙකුට කරුණු පැහැදිලි කිරීම සඳහා හැකියාවක් තියෙනවා නම් විසරද භාවයක්. ඒ වගේම ඔබ මේ මොහොතේ මේ ශික්ෂණය සඳහා භාවිතා කරන විනීත භාවයකුත් ඔබට තියෙනවා. වියත්තෝ විසරදෝ විනීතෝ. ඒ විතරක් නෙමෙයි, ඒක ඕනෑම ගාථා පදයක ඕනෑම තැනක මේ සංගවා තිබෙන අර්ථය ඔබට හොයාගන්න පුළුවන් නම් ධර්මදර. එහෙම නැත්නම් ඔබ ලෝභදර, ද්වේෂදර, මෝහදර වෙනකොට ඊට එහා දෙයක් දරන කෙනෙක් වෙනවා, ධම්මදර. බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්ම පටිපන්නෝ. නැවත නැවතත් අර තත්පරෙන් තත්පරයට ඔරලෝසුවේ වෙලාව යනවා වගේ නැවත නැවතත් උදෙන පංච උපාදානස්කන්ධයන් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් ඔබ පාවිච්චි කරනවා නම් ඔබ ධම්මාන ධම්ම පටිපදාවේ ඉන්නේ. දැන් ඔබට හිමි සංඝ භාවයේ කවුරුත් දෙන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි සංඝං සෝබෙන්ති. සසරට බැඳෙන මොහොත සසරෙන් ගැලවීම සඳහා නිරන්තරයෙන් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු බැඳීම වෙනුවට ගැලවීම සඳහා සතිය පාවිච්චි කරන අය හරියටම නැකත පාවිච්චි කරන අය. අද වගේ
වැඩ අඩු කරගෙන නිවාසවල රැඳී ඉන්න අයට මෙබඳු දෙයක් සවන් දෙන්න ලැබෙනවා නම් මට කියන්න තියෙන්නේ මේකයි. සාමාන්‍යයෙන් ඔබට හදනවා වචන මම. පායා දිලෙද්දී අහසේ පුරා සඳ පුරහඳ කියන්නේ සම්පූර්ණ හඳක්. තරුවල එළිය මොන එකකට හොයනවද? මේ බුදුදහමෙන් ඔබට සුණක් හත්තම් පෙන්ලා තියෙද්දී ඔබ මේ පුංචි පුංචි නැකත් පස්සේ මොන එකකටද පන්නන්නේ? ඒක මම ඇහුවේ. එබැවින් මේ කරුණ පැහැදිලි කිරීම නොනැත්තන්ගේ ඇස් අරවන දෙයක් කරන්න ඕන මට. අපි මේ පෘථග්ජන පුද්ගලයන් හැදූ ලෞකික නැකත් පිටුපස පුළු බඳිනවට වඩා බුදුවරයෙක් විසින් හදා දුන්නා වූ දුකෙන් ගැලවෙන නැකත පාවිච්චි කරන ආර්ය පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජාතියක් උරුමයක් ඇති අය. උරුමේ කර්මයේ බවට පත් කරගෙන මොකට දුක් විඳිනවද? එබැවින් මේ මොහොතේ මේ නැකත පාවිච්චින ආකාරයත් මම කියන්න ඕන. තාම නැකත වරද්දා ගන්න හැටි විතරනේ කීවේ. නමුත් නැකත පාවිච්චි කරන ආකාරයත් කියන්න වෙනවා. හොඳයි මේකට නම් දෙකක් ගනිමු අපි. අරමුණෙන් අරමුණට තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කරමින් රස කර්ම රැස් කරන්නේ නම් ඔබ අවශේෂ නිරෝධීව නැකත මග හරිනවා. සසරම හදනවා. සසරටම යන්න කාරණා හදනවා. කාර්ය සිද්ධිය නෑ නේද? කාර්යකරණේ නෑ නේද? කර්ම කරණේ යරුණාම ධර්ම කරණේ නෑ නේද? කර්ම රැස් කිරීම යරුණාම මේ මොහොත කර්මක්ෂය කිරීම කරන්නේ නෑ නේද? මොකටද අපේ පූජනීය මහසරගුණ දුක් විඳලා කටපාඩමින් අරන් ඇවිත් කටපාඩම් කර ගැනීමේ අනතුරු දැකලා ග්‍රන්ථකරණය කරලා අනතුරු පිටපත් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් හදලා පොත්ගුල කියන වැදගත් ස්ථානයේ සංරක්ෂණය කරමින් අවුවේ දමමින් පුස්සල්ලන්න දෙන්නේ නැතුව වේලමින් කටපාඩම් කරමින් මේ රත්තරම් බණ ටික මොකටද ගෙනාවේ? පොත්ගුලට ගිහින් වැඳලා හඳුන් කුරක් පත්තු කරලා එන්නද? බුදුහාමුදුරනේ මේ බණ ටික දේශනා කරවට ඔබ වහන්සේට ස්තුතියි කියලා. ආමසෙන් පුදන්නෝ තපතපටම පුදාගනි ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති. පරිනිර්වාණ සූත්‍රය, මහා පරිනිර්වාණ සූත්‍රය. මේ උගුල් වලින් ගැලවෙන්න, මේ මහා දුක්ඛක්ඛන්දේ විඳවන එකෙන් ගැලවෙන්නට බේත මේකේ තිබෙනවා. උන්වහන්සේට ලෝයඩ සංග්‍රහය ලියන කතුරේ නමක් තියෙනවා සත්හට වන භව දුකට වේදානන්. වෙද මහත්තයා හොඳයි, වෙද මහත්තයාගේ බේත් වට්ටෝරුවත් හොඳයි. වෙද මහත්තයාට වැන්දට කමකුත් නැහැ, බේත් වට්ටෝරුව පරිස්සම් කරත් කමක් නැහැ. හැබැයි බෙහෙත් වට්ටෝරුව ගෙරගෙනත් තියාන මෙහෙම ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. බෙහෙත් වට්ටෝරුව කියවට ලෙඩ හොඳ වෙන්නේත් නැහැ. බෙහෙත් වට්ටෝරුවේ බෙහෙත් හදාන බොන්න ඕන. ඔබට අද වගේ විවේක දවසක අර කණමදයන්සේ බීමත් වෙන මිනිස්සුන් වෙනුවට නිවසේ විවේකයෙන් ඉන්නවා නම් ඒ ගැන හිතන්න. එතකොට ඔබට එත හෙටින් පස්සේ වෙසකුත් මංගල්‍යයක් වෙයි, පොසොනුත් මංගල්‍යයක් වෙයි, අසලත් මංගල්‍යයක් වෙයි. ගෙදර තියෙන මංගල්‍යයත් මංගල්‍ය වෙයි, අවමංගල්‍යයත් මංගල්‍යයක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් වැඩීමට අවමංගල්‍ය කියන්නේ නැහනේ. ඉපදීමේ මංගල්‍ය, බුදු වීමේ මංගල්‍ය, පිරිනිවන් මංගල්‍ය. ඒ නැකත පාවිච්චි කරන නිසා නේද? ඔබ කැමති නැද්ද ජීවිතයේ අවසානයේ සිදුවෙන එක අවමංගල්‍යයක් කියන්නේ නැතුව මංගල්‍යයක් කරගන්න? අපේ නම් උත්සාහය සඳහා. එබැවින් මම ඉදිරිපත් කරපු කාරණාවේ අවසන් කොටස මෙහෙම තිබෙනවා. මෙම මොහොත චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වී
යලි හට ගැනීම සඳහා හේතු තිබ්බොත් ඔබ නැවත ඉපදීමට කරුණු තිබෙමින් පමා වුණා නැකත පාවිච්චි කළේ නැහැ. පමාදෝ මච්චනෝ පදං. ඔබට මෙම මොහොත අතීතෙන් ආවහම වර්තමානයේ හරහා අනාගතයක් නොසදා ඒ අතීතය උපන්න කුසල් දුරු කිරීම පැත්තට දාන්න පුළුවන් නම් වර්තමානයේ නූපන්න කුසල් නූපදීම පැත්තට දාන්න පුළුවන් නම් මේ මොහොතේ ඔබ මොකද කළේ? ඔබ පංචස්කන්ධය ආත්ම කොට ගත්තද? පංච උපාදානස්කන්ධය අනාත්ම දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවද? ඔබ එකතු වුණාද? අතහැරියාද? ඔබ නිත්සුකාත්ම වශයෙන් ගත්තද? අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවද? හැමදාමත් මේ නැකත නේද ඔබට එන්නේ. දැන් එදායින් පස්සේ තේරුම් ගත්තාම ඔබේ වැඩ අතහරින්න ඕන නැහැ. කර්මාන්ත දියුණුව හෝ දරුවන්ගේ කටයුතු හෝ නිවෙස් සිදු කිරීම හෝ ආදී කොට ඇති ඔබට අවශ්‍ය කිසිවක් අතහරින්න ඕන නැහැ. ඒ වැඩ කරන අතරේ තමයි උපන්න කුසල් දුරු කිරීමේ ව්‍යායාමයේ නූකරන කුසල් නූකදීමේ ව්‍යායාමයේ වර්තමානයේ කරන්න පුළුවන් නැකත උදා වෙන්නේ. හැම මොහොතක් පාසාම ඔබ මේ නැකත ගැන තේරුම් ගන්න පෙර ඔබ කළා වූ මෝඩකම චිත්තාභ්‍යන්තරයේ පවතිනවා තණ්හානුසය වශයෙන්. එවම්පි තණ්හානුසය 97 ඒක ඇතිතාක් කල්ලවට මේ දුක් හට ගන්නවා. සූත්‍රවල පවතින අනුසය ප්‍රහාණ කියලා සූත්‍ර. ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද? හංගලා තියලා ප්‍රහාණය කරන්න බෑ, යට කරලා තියලා ප්‍රහාණය කරන්න බෑ. එන්න දෙන්න එපා කියලා ප්‍රහාණය කරන්න බෑ. එන්න ඇරලා එකතු නොවීමෙන් ප්‍රහාණය කිරීම තමයි බුදුන් වහන්සේ හොයාගත්ත හොඳම දේ. ඒක තමයි පාලියෙන් කියන්නේ uppannං කාම විතක්ඛන්නා දිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannං කියන තමයි නැකත. ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද එහෙම නැත්නම් කාම විතර්කයේද ව්‍යාපාද විතර්කයේද විහිංසා විතර්කයේද උපන්න එක ඔබට ගණ දෙනු තියෙනවා. දැන් අර නාදිවාසේති පජහති විනෝදීති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන එක තමයි පෙන්වන්නේ. පස්ස නිරෝධෝ නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාන. ඔන්න නැකත. නැවතත් උදා වෙන හැම මොහොතකදීම මේ ත්‍රිවිධ විතර්කයේදී බලමින් වාසය කරන්න ඔබ හරියටම නැකතට වැඩ කරන කෙනෙක්. ඔබ බුදුන් වහන්සේ වදාළ පරිදි අත්තෝ අත්තස්ස. ඔබව නැවතිය හැකි කෙනෙක් වෙන නම් ඕන නැහැ. බුදුන් වහන්සේටවත් බෑ. ඒකයි මේකේ ගුරු මුස්ටි නෑ කියලා කියන්නේ. එබැවින් මේ මෙබඳු දවසක මම ආයත් කීර්දේ කියනවා තරුවල එළිය එළියක් තමයි. නමුත් හඳ එළිය තියෙනකොට තරුවල එළිය එයින් කී ගුණයක් කුඩාද? මේ ජීවිතේට පුංචි පුංචි ආලෝකයන් හොයන්න නැතුව ලොකුම ආලෝකය හොයාගන්න. ඔබට මේ උදා වුණ දවසේ නැත්නම් ඉදිරියට උදා වෙන දවසේ ඉතින් පටන් වෙනස් ගමනක් යන්නට ආධ්‍යාත්මික බර ඉවත් කර දමා නිවන සැනසෙන ජීවිතයකට මඟ හින්දා ගන්නට මේ නැකත පාවිච්චි කරන්නට අදාළ නුවණ දියුණු කර ගැනීමට මෙම ධර්මානුශාසනාව උපනිස් වේවා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුඛෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං